right භාෂිත මගෙන් ටියුට් එක කලෙක්ට් කරගත්තේ නෑ නේද පුතේ ඔයා ඇවිල්ලා කලෙක්ට් කරගෙන යන්න ටියුට් එක ගත්තේ නෑ සර් ඔව් දීලක මේ දීලක භාෂිත ඇවිල්ලා මගෙන් අරගෙන යන්න පුතේ ගෙදරින් අරගන්න පුළුවන් හරි සර් මම ඇවිල්ලා අරන් යන්න හරි හරි දීලක පොඩ්ඩක් කිව්වා මේකේ රිලේෂනල් ස්කීම් එක පොඩ්ඩක් රිවයිස් කරමු කියලා දීලක ඔයාලට පේනවද මේ ස්ක්‍රීන් එක මම ෂෙයා කරලා නැහැ වෙන විදිහට පේනවද දීලක ස්ක්‍රීන් එක ඔව් එතකොට මේ උඩ ඇඳලා තියෙන්නේ අපේ ප්‍රශ්නෙට අදාළව තියෙන ER එක right එතකොට මේකේ අපි මුලින්ම කරන්නේ මේ රතු පාටින් ලියලා තියෙන ටික තියෙනවනේ ඒ ටික ලියා ගන්නවා right ඒ කියන්නේ අපේ entities හතරක් තියෙනවා student class desk teacher එතකොට ඒ entities වලට connect වෙලා තියෙන attributes තියෙනවා ඒවා ඒ attributes ටික කමා දාලා ලියා ගන්නවා ඔව් ඒක clearද ඔව් හරි ඊළඟට තමයි අපි cardinality match කරන්නේ right එතකොට cardinality match කරනකොට මුලින්ම මේ උඩම තියෙන relationship එක student and class අතර තියෙන relationship එක student and class අතර තියෙන one to many relationship එකක් එතකොට one to many relationship එකක අපි කරන්න ඕන දේ තමයි මොකද්ද අපි මේක දෙපැත්තටම අරගන්න කියලා ඊට පස්සේ ඒකෙන් වැඩිම එක ඒකේ කීම දෙකටම දාන්න ඕන කතාවක් කියවද ඒක පොඩ්ඩක් නෑ ඔය පටලගෙන දීලා තින්නේ දෙපැත්තටම අරගන්න ඕනේ අපි කාඩිනැලිටි එක තීරණය කරන වෙලාවේ. ඒ කියන්නේ මේ අපි අපේ රූප සටහනේ වන්ද එන්ද කියලා දාන තැනට තමයි අපි දෙපැත්තටම සලකන්න ඕනේ දීලා. හරි ඒ කියන්නේ මෙන්න මේ තියෙන්නේ දැන් මේ වගේ තැනක අපි මේ දෙපැත්තට සලකලා තියෙන්නේ මේක many to many කියලා figure out කරගන්න. තේරුණාද? අපි ස්කීම් එක ලියනකොට දෙපැත්තටම සලකන්නේ නැහැ. ස්කීම් එක ලියනකොට ඔයගොල්ලෝ සලකන්නේ one to many නම් one side එකේ තියෙන key attribute එක many side එකට දාන්න ඕනේ. තේරුණාද? එතකොට one side එකේ තියෙන key attribute එක කියන්නේ මොකද්ද දීලක? CID. මේ one to many එකට අදාළව මම කතා කරන්නේ උඩින්ම තියෙන relationship එක. right CID තමයි one side එකේ තියෙන එක. එයාව ගිහින් copy කරන්න ඕනේ student ගේ schema එකට. තේරුණාද දීලක? ඔව්. එතකොට ඒ නිසා තමයි මෙන්න මෙයාව මෙතන තියෙන CID එක මම ලියලා තියෙන්නේ. clear වුණා? ඔව් සර්. හරි. ඊට පස්සේ 1 to 1 ඊළඟට තියෙන student and desk එකත් අතර 1 to 1 relationship එක. right. ඒතර 1 to 1 relationship එකේදී අපි කරන්නේ කැමැති key එකක්. right කැමැති key attribute එක. ඒ කියන්නේ දැන් 1 to 1 relationship එකේ වාට ඉන්නවනේ desk එකයි student එකයි දෙන්නම. ඔයාට student ID එක desk එකේ schema එකට copy කරන්න පුළුවන්. එහෙම නැත්නම් desk ID එක student එකට copy කරන්න පුළුවන්. ඔය දෙකෙන් එකයි අපි කරන්නේ. හරි. ඒතර මම මෙතන කරලා තියෙන්නේ student ID එක desk එකේ schema එකට copy කරලා තියෙනවා මෙතන. තේරුණා? ඔව්. right many to many එකට ආවම many to many වලදී අපි අමුතුවෙන් කියන්නේ keys මාරු කර ගැනීමක් කරන්නේ නැහැ. many to many එකේදී කියන්නේ student teacher අතර තියෙන many to many relationship එක. එතකොට student teacher අතර තියෙන relationship එකේදී අලුත් table එකක් create කරනවා.
Suzu, you have to. Putara kapara. Yeah, so run. Acham will give you the bunnies. Run. Acham will give you. Yes, finally. Many to many එකේදී දීලක අපි මුකුත් කීස් මාරු කරන්නේ අලුත් ටේබල් එකක් හදනවා. ස්ටුඩන්ට් ටීචර් කියලා ඒකට කැමති නමක් දෙන්න පුළුවන්. මම මෙතන දීලා තියෙන්නේ STU_TEA කියලා. ඒකට ඔයාලට කැමති නමක් දෙන්න පුළුවන්. එතන අපේ many to many relationship එකට සම්බන්ධ වෙන tables දෙකේ schema දෙකේ මේ primary keys දෙක වෙන වෙනම ගෙන්නනවා මෙහෙම. මේ පේනවද? student ID එකයි TID එකයි මෙතනට copy කරලා තියෙනවා. ඔව්. එතකොට මේ දෙන්නම තනි key එකක් විදිහට තමයි ඕකේ refer කරන්නේ. ඒ තනි key එකක් විදිහට refer කරන එක represent කරන්න නිසා යටින් ඉරක් ඇදලා නේද? යටින් ඉරක් ඇදලා. ඔව් දෙන්නටම පොදු වෙන්නේ ඉරක් ඇදලා මේක සමහර වෙලාවට දෙන්නට වෙන වෙනම ඉදි ගන්න අවස්ථාවක් තියෙනවා. කොහොම හරි මේ දෙන්නම indicate වීම තමයි කරන්නේ. right? ඊට අමතරව ඔයාට descriptive attributes තියෙනවා නම් ඒක ලියනවා මෙන්න මේ third table එකේ. තේරුණාද? ඔව්. right. හරි. thank you sir. හරි right okay. හරි මට එතකොට රණුදි එවලා තිබුණා කොහොමද කරන්න කියලා අපි 2012 මම ඔයගලන්ට දීපු ප්‍රශ්න පොඩ්ඩක් සාකච්ඡා කරලා ඉස්සරහට යමු. right මම ඒ දීපු question එක පොඩ්ඩක් download කරගන්නම්. right අපි මෙතනට අරගමු ඒක. හරි. එතකොට මේ ප්‍රශ්නේ ඔයගලන්ගෙන් අහලා තිබුණේ consider the following ER diagram, state the most relevant entity or relationship in the above ER diagram to add an attribute to represent the marks obtained by student for a subject. එතකොට they are asking about the attribute to represent marks obtained. So this is going to be your attribute by a student for a subject, right? So in the ER diagram you can see there are 4 entities, neither like class, more than 4, 5 are there: class, desk, house, subject and student. So these are going to be entities which are represented inside a rectangle. Right? So here when they are talking about the attribute, which is the marks obtained, they are talking about 2 different entities: student for a subject, right? So this is the point that you need to capture. They are talking about an attribute by relating 2 entities. So this gives you a clue that this particular attribute is not just belong to one particular entity. In other words, it belongs to both the entities, student and subjects. Lamai tappara. Right, so since it is talked with 2 different entities, so we need to get the clue. Okay, this particular attribute is not going to belong only to student, not only to the subject, but to both. So that particular one can be
like fix into the relationship between these two entities. So in between student and subject, there is a relationship called obtain marks for. So for that, you are going to write the marks obtained. Right, so that is going to be the way of fixing this attribute into the ER diagram. In the question, they are asking what is the most relevant entity or relationship. So when you are answering this, you have to answer it by saying the relationship obtain marks for, right? So you can say that as the answer for this, relationship obtain marks for, that's all, right? So in the above, I have shown you how to do it. Eka paper එකේ කරලා පෙන්නන්න අවශ්‍ය නැහැ. උත්තරේ ලියන්න තියෙන relationship obtain marks for. Then in part B, it says classify all the relationship in the above ER diagram as one-to-one, one-to-many, many-to-many. Justify your answer. Yes. Then මේක ලියනකොට මට last week එවපු උත්තරවලත් සමහර වැරදි තිබුණා. Right? ඒ නිසා අපි මේක දැන් clear කරගමු. How we are going to write this. Right? Right, okay. Hari Randhi sir, clear නැති වුණොත් මට කියන්න. දැන් උඩ අපි කතා කරපු මේ ප්‍රශ්නට අදාළව කතා කරේ මේ marks obtain කියන attribute එක student and subject කියන දෙන්නම අදාළ කරලායි කතා කරලා තියෙන්නේ. කියන්නේ ඔයගොල්ලෝ මේ attribute එකකට අදාළව තියෙන දේවල් නැත්නම් ER diagram වල අපි සාමාන්‍යයෙන් වැඩ කරන්නේ වාක්‍ය කොටස් එක්ක. right? ඒ කියන්නේ ඔයගොල්ලෝ වාක්‍ය කෑල්ලක් ගලව ගන්න ඕනේ attribute එකක් සහ entities එක කතා බහ කරලා තියෙන තැනකට අදාළව. right? දැන් ඉස්සරහට ප්‍රශ්න කරනකොටත් ඔය දැන් ඔයගලන්ට clarify කරගන්න පුළුවන්. දැන් මේ කියලා තියෙන A part එකේ තියෙන්නේ මෙතන කියලා තියෙන්නේ මේ ප්‍රශ්නෙට අදාළව state most relevant entity or relationship in the above ER diagram to add an attribute to represent. එතකොට ER එකට අදාළව කතා කරන වාක්‍ය කෑල්ල වෙන්නේ මේ කෑල්ල. Marks obtained by a student for a subject. එතකොට මෙතන තියෙන එක verb එකයි. Marks obtained by a student for a subject. එතකොට නාමපද දෙකක් තියෙනවා. entities දෙකක් තියෙනවා. එතකොට මෙහෙම වාක්‍යයක තියෙනකොට අපිට අඳුන ගන්න පුළුවන් මේ marks obtained කියන කොටස entities දෙකකට අදාළවයි කතා කරලා තියෙන්නේ කියන එක. right? ඒ ඔය කියන වාක්‍ය කෑල්ල තමයි ඔයා ගලව ගන්න ඕනේ. right? ඉතින් වාක්‍ය සාමාන්‍යයෙන් අපිට වාක්‍යයක් වෙන් කරගන්න පුළුවන් නේ. සමහර වාක්‍ය විස්තර වෙනවා මේ විදිහට marks obtained by a student for a subject and කියලා තව එකක් එනවා. එතකොට ඒ and වලින් පස්සේ තියෙන්නේ තව වාක්‍ය කොටසක්. right? එතකොට මේ වාක්‍ය කොටස් හරියාකාරයෙන් ඔයා recognize කරගන්න ඕනේ. ඒකට අදාළව තමයි ඔයාට ER එක ඇඳගෙන යන්න තියෙන්නේ. right? ඔය වාක්‍ය හරියට ඔයා recognize කරගත්තොත් ඔයාට ER එක අඳින එක නැතියි. දැන් මෙතන student subject කියන දෙන්නම කතා කරලා තියෙන නිසා marks obtain කියන එක student වත් subject වත් දෙන්න බෑ. මොකද student දුන්නොත් මොන subject එකටද කියලා ප්‍රශ්නයක් එනවා. subject එකට දුන්නොත් මොන student ද කියලා ප්‍රශ්නයක් එනවා. ඒක නිසා අපි මෙයාව descriptive attribute එකක් විදිහට obtain marks for කියන තැන තමයි ලකුණු කරන්නේ. දැන් paper එකේ මේක මෙහෙම ලකුණු කරලා පෙන්නන්න එපා. paper එකේ ප්‍රශ්නය අහලා තියෙන්නේ මොන entity එකටද මොන relationship එකටද මේ attribute එක දාන්න කියලා. so අපිට කියන්න පුළුවන් obtain marks for කියන relationship එකට කියලා. කාන්තිස තේරුණාද? Right, great. So now what we are going to do is we are going to map the relationship, or like we are going to describe the relationship with its cardinalities. That's what in the second part that they are asking. Classify the relationship in the above ER diagram
as one to one, one to many, or many to many. Justify your answer. මේ තියෙන relationship one to one ද one to many ද many to many ද කියන එක classify කරලා ඒක justify කරන්න සාධාරණීකරණය කරන්න. ඉතින් ඔයගලන්ට සෑහෙන උදව් ටිකක් මේකේ තියෙනවා නේද? මේ 1n කියලා දාන එකෙන් 1 to many කියලා නිකම්ම figure out වෙනවා. 1 1 කියලා දාලා තියෙන එකෙන් 1 to 1 කියලා නිකම්ම figure out වෙනවා. ඒතර අපි ඕක ලියනකොට ලියන්න ඕනේ මේ විදිහට. right? මම පළවෙනි තැන ඉඳලා ගන්නම් student and class අතර. right? student and class මේ දෙන්න. right? ඒකට ඕක ලියනකොට between student and class අපි කියනවා relationship is one to one one to many sorry one to many ඒක වචනෙන් ලියන එක හොඳයි මොකද මේගොල්ලෝ අහලා තියෙන හින්දා one to many එතකොට ඒ තමයි classify කරන එක right that is the classification they are asking us to classify it then the justification එක ලියනකොට හොඳට මතක තියාගන්න අර අපි relationship එකකට one to many දානකොට argue කරපු එක තමයි මෙතන ලියන්න තියෙන්නේ so අපි එක පැත්තකින් පටන් අර ගන්නවා one class always we are starting from a singular noun one class ඊට පස්සේ අපි බලනවා කොච්චර students ලා ඉන්නවද මේ relationship එකට අනුව. එතකොට මේක one to many නේ. One class is having many students. So one class is having many students. මේක මෙතනින් අපි කඩනවා and then ඊට පස්සේ student ගේ පැත්තෙන් ඉඳලා විස්තර කරනවා. One student is having only one class. right මේ ලියපු එක තේරුණාද මේක හරිම වැදගත් ස්ටේට්මන්ට් එකක් ඔයගලන්ට ගොඩක් තැන්වල ජස්ටිෆයි කරන්න එනවා හැම පැත්තෙම කියන්නේ රිලේෂන්ෂිප් එක දෙපැත්තට විස්තර කරන්න ඕනේ එක පැත්තක් නිතරම පටන් ගන්නෙ 1 කියන පැත්තෙන් කියන්නේ අපි පටන් ගන්න පැත්ත පටන් ගන්නෙ 1 කියන පැත්තෙන් සිංගියුලර් කියන එක ඒ ඉඳලා අනිත් පැත්ත දිහා බලනවා එක්කෙනෙක්ද ගොඩක්ද සම්බන්ධ වෙන්නේ කියලා. right ඕක තේරුණාද කන්ෆර්ම් කරන්න ප්‍රශ්න තියෙනවා නම් අහන්න no problem හරි right එතකොට ඔය student and class right ඊළඟට මම අර ගන්නවා student and desk අතර right මේ දෙන්න අතර right එතකොට ඒක කොහොමද අපි ලියන්නේ between student and desk නේද between student and desk relationship is 1 to 1 justification එක පරණ විදිහමයි එක පැත්තකට කියවනවා one desk has one student and one student
has only one desk. Right. Hari. මේක තේරුණාද? One student, one desk. Confirm කරන්න. තේරුණා සර්. Right. අනිත් අය right, good. හරි. දැන් ඊළඟ එක්කෙනත් one to many නේ ඉන්නේ. මම ඒක ආයි කියන්න යන්නේ house එකයි student එකයි අතර කතාව නැවත කියන්න යන්නේ නැහැ. Right. මම one to many එක describe කරන විදිය පෙන්නන්නම්. many to many justify කරන විදිහ. right, ඒ කියන්නේ මෙයා ගැන මේ දෙන්න ගැන right, ඒක මම ලියනවා between student and teacher, student and subject, student and subject relationship is to many. Justification එක නිතරම one වලින් පටන් ගන්න. One student obtains marks for ඊට පස්සේ බලනවා එක ස්ටුඩන්ට් කෙනෙක් එහා පැත්තේ කීයක් එක්ක සම්බන්ධ වෙනවද මේ පැත්තේ එක මේ පැත්තේ ගොඩක් එක්ක සම්බන්ධ වෙනවා right obtain marks for many subjects and one subject is obtained marks for not marks for එතන marks by කියලා කියන්නේ one subject is obtained marks by many students ඔය විදිහටම ලියවෙන්න ඕනේ නැහැ ඔයගලන්ට ලියන්න පුළුවන් one subject one student obtained marks for many subjects and one subject is taken by many students is වඩා හොඳයි relationship එක ලියන එක is obtained marks by many students right ඒකට සමාන අර්ථයක් ලියවෙන්නයි ඕක තේරුණාද මේක තේරුණාද many to many එකක් handle කරගන්න විදිහ හරි ඕක තමයි second එක right scheme එක ලියනකොට අපිට scheme එක ලියන්න තියෙන්නේ lazy විදිහකට right අනිත් අයට මේක ඔළුවට ගියා නේද මට දෙන්නයි confirm කරේ right තුන්වෙනි පාඩ එකෙන් අහලා තියෙනවා write the structure of tables including their attributes when the above ER diagram is converted to a relational database කියන්නේ Nokia කියන්නේ scheme එක ලියන්න කියන එක right එතකොට ඔයගොල්ලෝ scheme එක ලියුවා නම් හොඳටම ප්‍රමාණවත් right
හරි ස්කීම් එක ලියනකොට ඒක මම මේ පහලින් ලියන්නම් මේ අපේන තිබ්බනම් වටිනවා මොකද මම එයාගේ කොපි එකක් කරගන්න හරි right මේක පරණ පුරුදු විදිහටමයි කරන්න තියෙන්නේ නේද මෙතනදී ඔයගොල්ලෝ අමතක කරගන්න එපා in the very first question they were asking about this particular attribute මේකත් තියෙන්න ඕනේ right marks obtained කියන එකක් තියෙන්න ඕනේ right so we can classify the things let's start from the entities class කියලා entity එකක් තියෙනවා නේද entities පහක් තියෙනවා class student desk house and subject right those will be entities right ඒක නිසා අපි entity නම් ටික ලියා ගන්නවා class student desk house and subject කියලා වරහන් ටික අරගන්න. ඊට පස්සේ අපි මොකද කරන්න කිව්වේ? සරලව ඒකට සම්බන්ධ කරලා තියෙන attributes ටික ලියාගෙන යන්න. class එකට connect කරලා තියෙනවා class id. so මෙතන class id. ඊළඟට ස්ටුඩන්ට් තුන් දෙනෙක් සම්බන්ධ වෙලා තියෙනවානේ name nic student id මම සාමාන්‍යයෙන් කිව්වා prime attribute එක මුලින් ලියන්න පුරුදු වෙන්න කියලා student id name nic ඊළඟට desk eකට desk id you have to underline the prime attribute right always the class id student id desk id those are considered as the prime attribute which are going to be primary keys right ඊළඟට house එකේ it's going to be house id and there is a name as well and for subject it is not the student id මෙතන මේ printing mistake එකක් තියෙන්නේ right this should be subject id right subject id comma title right okay so ඔය වැඩේ කරගන්න එතකොට ඔන්න schema වලට අදාළව තියෙන tables ටික හැදිලා ඉවරයි ER diagram එක roughly බලලා කරාම attributes ටික දාගෙන ඉවරයි now you are going to match the cardinalities දැන් එකින් එක පරිස්සමට යන්න right so in between class and student so they have one to many so when you are mapping a one to many cardinality one side prime attribute should be copied to the many side schema right එතකොට class එකේ class id එක අනිවාර්යෙන් student එකට දාන්න ඕනේ right that is a must right එහෙම තමයි one to many කෙනෙක් manage කරන්නේ one side එකේ prime attribute එක many side එකට copy කරනවා right so here you are going to have a class id right and එතකොට පළවෙනි එක okay class and student okay desk and student is having one to one so your relationship is one to one then you have the liberty to copy student id into desk id or desk id into student id student schema student id එක desk schema එකට දාන්න පුළුවන්
නැත්තම් desk id එක student scheme එකට දාන්න පුළුවන්. හොඳට මතක තියාගන්න දෙකෙන් එකයි කරන්න කියන එක. Right? So you can put desk id to the student schema or the student id to the desk schema. So I'm going to put student id to the desk schema. Other case is what? Instead of writing student id over here, you can write desk id after the class id of the student schema. Student schema එකේ මේ class id කියන එක්කෙනාට පස්සේ ලියලා පෙන්නන්න පුළුවන් desk id කියන එක. හරි. ඊළඟට ආයෙත් තියෙන්නේ one to many එකක්. House has student. So one side එකේ ඉන්න එක්කෙනා many side එකට ගියාම copy කරන්න ඕනේ. House id is going to be inside the student. That is a must. හරි. එතකොට A1 to many එකත් විසඳෙනවා. Right? House and student. Then අපිට ඉතිරලා තියෙන student and subject, that is a many to many relationship. So for many to many relationship, I told you have to create a new table. අපි keys මාරු කරන්නේ නැහැ, අලුතෙන් table එකක් හදනවා. That table can have any name. So here I'm going to put it as marks. So this table is going to have the primary keys of the participating entities. ඒ කියන්නේ මේ අලුතෙන් හැදෙන table එකට මේ relationship එකට සම්බන්ධ වෙලා ඉන්න entities වල primary keys ටික අරගන්න ඕනේ. So I'm going to take student id comma subject id. ඊට අමතරව descriptive attributes තියෙනවා නම්, ඒ කියන්නේ මේ marks obtained කියන attribute එක අපේ පළවෙනි ප්‍රශ්නේ අපිට අහපු පළවෙනි ප්‍රශ්නෙට අදාළ උත්තරේ. එයාව දාන්න ඕනේ මේ කියන තුන්වෙනි table එකට. එතකොට මෙතනට එනවා marks obtained කියන attribute. මට ඉඩ මාදි නිසා මම මේකක් යට එකක් ලිව්වේ. ඔයාලට දෙකට ලියන්න පුළුවන්. දැන් ඔයගලන්ගේ ස්කීම එක කම්ප්ලීට් වෙලා ඉවරයි. දැන් ඔයගලන්ට පුළුවන් මේ ටික වහගෙන යන්න. තේරුණාද? ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. සර් මේ මාක් ස්කීම එක පොඩ්ඩක් ආයෙ එක්ස්ප්ලেইন කරන්න. ඒ කියන්නේ මේ අන්තිමට කරපු එකද? ඔව්. දීලක ඒ ස්ටුඩන්ට් ඇන්ඩ් සබ්ජෙක්ට් අතර තියෙන many to many relationship එකක් කියන එක ඔයාලට figure out ද? ඔව් සර්. එතකොට many to many එකක් තිබ්බම අපි මොකද කරන්නේ? අලුතෙන් table එකක් හදන එක. ඔව් සර්. ඔව්. ඒ table එකට අපි කැමති නමක් දෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඒකයි මම ඒකට marks කියලා නමක් දුන්නේ. හරිද? එතකොට ඒ අලුතෙන් හදන table එකට අපි කරන්නේ ඒ relationship එකට අදාළව තියෙන entities වල primary keys ටික add කරනවා. තේරුණාද දීලක ඒක? දීලක? ඔව්. එතකොට student id එකයි subject id එකයි එන්නේ මේක underline වෙනවනේ මගේ අතින් underline කරන්න බැරි වුණා. මේ දෙන්න එන්නේ ඒ many to many relationship එකට සම්බන්ධ වෙලා ඉන්න entities ටික ගැන අපි සලකා බලනකොට. හරිද දීලක? හරි සර්. ඊළඟට ඒ කියන relationship එක, ඒ කියන්නේ මෙන්න මේ relationship එකට අදාළව මේ මෙතන descriptive attribute එකක් තියෙනවනේ. අන්නේ descriptive attribute එක ඔය අපි අලුතෙන් හදන table එකට දාගන්න ඕනේ. තේරුණා? ඔව් සර්. right. හරි. හරි. එතකොට ඕකෙන් තුන්වෙනි එකට අදාළව තියෙන ප්‍රශ්නෙට උත්තරේ
ඊට පස්සේ D part එකේ කියනවා state the primary key for any table suggested in C above. ඉතින් ඒක හරි ලේසි ප්‍රශ්නයක්. උඩ දීලා තියෙන tables වලින් එක primary key එකක් state the primary key for any table suggested for C above. ඉතින් ඔයාලට class table එකේ class ID කියන්න පුළුවන්, student table එකේ student ID කියන්න පුළුවන්. ඊළඟට desk table එකේ desk ID කියන්න පුළුවන්. ඊළඟට house එකේ house ID කියන්න පුළුවන්, subject එකේ subject ID කියන්න පුළුවන්, marks එකේ student ID and subject ID කියන එක කියන්න පුළුවන්. කැමැති එකක් ලියන්න තියෙනවා. E part එක SQL වලට අදාළයි. ඒක තාම ඔයගලන්ට කරගන්න බෑ. right? අද අපි start එකක් ගන්න ඕනේ normalization කියන එක කතා බහ කරලා. හරි. clearද මේ ටික? ප්‍රශ්න තියෙනවද කට්ටියට තව? හරි, right, good. හරි. දැන් ඕගොල්ලෝ try කරන්න මෙන්න මේ ප්‍රශ්නේ. මේකත් exam question එකක්. 2013 paper එකේ 13 නෙමෙයි 13 paper එකේ ටිකක් අපහසුයි. 13 එක අපි අන්තිමට try කරන්න තියෙනවා. 14 paper එක. Okay. රන්දි සර් ප්‍රැක්ටිකල් කරන්න දෙයක් තියෙනවා ඉස්සරහට SQL කියලා එන. එතනට යන්න කලින් මෙතන ප්‍රැක්ටිස් කරලා ඉන්න ඕනේ. මොකද මෙතන හරියට ප්‍රැක්ටිස් වෙන්නේ නැතුව එතනට ය아가න්න විදිහක් නැහැ. සෝහරා අපේ පාට උදාහරණ right. Hari. Sure නෑ මේ ඔක තියෙන අපි ආවොත් අක්කලා දාමු. හරි ළමයි මෙන්න මේ ප්‍රශ්නේ. Suhara. Hari. Right, ළමයි මේක try කරන්න පටන් ගන්න. Tati's on in a class. Hari, ළමයි. Hari, පුතේ ඔබ try කරන්න මම එනවට අක්කලා.
හරි sorry තමයි පොඩි එක්කෙනා disturb කරා හරි මේක පටන් ගන්න මේක බොහොම සරලව ER diagram එක ඇඳලා cardinality mark කරන්න විතරයි තියෙන්නේ ළමයි ඕක ඔයගලන්ට පුළුවන් විදිහට try කරන්න කලබල නොවි හිමිහිට අඳින්න මේ පැය භාගයකට අඳින්න තියෙන ප්‍රශ්නයක් right පැය භාගයක් අරන් ඇඳලා හැමෝම ඇඳපු දේ හරි හෝ වැරදි මට පිච් එක එවන්න right ඒක හරිද වැරදිද කියන එක ගැන worry වෙන්න එපා ඒ වැරදි දේ හදාගන්න තමයි අපි මේක try කරන්නේ right
හරි දීලකගේ ඇඳපු ටික ආව මට ඔයා entities ටික figure out කරගෙන තියෙනවා lecturer student faculty degree and course හොඳයි ඊට පස්සේ entities ටිකත් entities prime attributes ටික set කරගෙන තියෙනවා cardinality දෙකක් okay කරගෙන තියෙනවා හරි තොර ඉතිරි ටික තමයි manage කරගන්න තියෙන්නේ තව මේක fill වෙන්න ඕනේ right දීලක try කරන්න අපි අනිත් කට්ටියට ඇඳලා ඉවර වෙච්ච ගමන් අඳින්න පටන් ගමු right right රණුදගේ answer එකක් ආවා කො බලමු හරි හරි රණුදි හොඳයි රණුදි entities ටික හරියට මේවා කරගෙන තියෙනවා attributes හොයාගෙන තියෙනවා yes හොඳයි හරි හරි relationships කොට දාගන්න එක ගැන කට්ටියට ප්‍රශ්න තියෙනවා කියන එක දැන් තේරෙනවා ටික ටික හරි අපි බලමු කොහොමද කියලා right හරි ඔනෙලිගේ answer එකක් ආවා බලමු right tonelli හොඳයි lecture faculty student degree course unit හරි right okay ඔව් ඔව් හොඳයි ඔනෙලි සෑහෙන දුරකට ඕකේ කරගෙන තියෙනවා බලමු පුතේ කතා කරනකොට ටෝටලිම ඕකේද කියලා right හරි අනිත් අයත් මට එවන්න right කසුනිගේ answer එකක් ආවා බලමු right hari degree program student hondai faculty right okay EST university lecturer right course unit hondai දුව සෑහෙන හොඳ තැනකට ගිහිලා තියෙනවා අපි බලමු පුතේ මාක් කරගෙන යනකොට කොහොමද කියන එක right හරි මට දැන් 4 දෙනෙක් එව්වා ජනුදට කමියුනිකේට් කරන්න අමාරුයි නේද ජනුද right okay
right run this hari හොඳයි entities ටික අඳුනගෙන තියෙනවා attributes අඳුනන් තියෙනවා හොඳයි right එක relationships දෙකක් අඳුනගෙන තියෙනවා right අපි බලමු මේක complete කරගන්න විදිහ right right ජනුදගේ answer එක ආවා right entities ටික හරි හොඳයි yes හොඳයි පොඩි තැන් තියෙනවා ජනුද හදා ගන්න ඕන අපි බලමු ජනුද මේ attribute එක rounded rectangle එකක් වගේ අඳින්න එපා පුතේ ඒක කෙලින්ම oval ඒ කියන්නේ රවුමක් කියන එක පෙන්නන්න ඔයගේ rounded rectangle එකක් වගේ පේන්න තියෙන්නේ ඒවට සමහර වෙලාවට වැරදි දාන්න පුළුවන් ඒ කියන්නේ සමහර marking scheme වල තියෙනවා මේ එහෙම ඇඳලා නමුත් අපි අඳිනකොට හරියට සෙටල් කරගන්න right දිනුක හරි right okay කමන්න දිනුක දිනුක බලන්නකො වැඩේ කරගෙන යනකොට ඕකේ නේද කියලා භාෂිත මොකදත් වේ කරගන්න පුළුවන් කමක් තියනවාද පහුගිය දවස් ටිකේ පොඩ්ඩක් මිස් වුණා මට මතකයි කවිඳු right okay හරි කවිඳු තව ගොඩක් තියනවාද ඉවර කරගන්න කොහොමද right ඒ ටික ඉවර කරගන්නකො භාෂිත මොකදත් වේ
හරි අපි try කරමු try එකක් දෙමු කවිදු කරගෙන ගියපු ටිකත් එක්ක බලන්න පුතේ කොහොමද කියලා මට ෆොටෝ එකක් එවන්න right අපි මෙතනට අරගමු question එක right මෙයාව crop කරගන්න විදිහක් නෑ අපි දැනට මේ part එකෙන් මෙහෙම මේවා කරගමු
අපිට කියනවා right කවිද උත්තරය ආව අපි බලමු මේකම right right කවිද ආරන්දිස question එකේ pick එකක් දාන්නම් ඉන්න right question එකේ pick එකක් දාලා තියෙන්නේ group එකට හරි අපි පටන් ගමු අන්දින්න මම මේක තව චුට්ටක් ලොකු කරගන්නවා ඔයගලන්ට පේන එක ඕකේ වෙන්න හරි දැන් මම කියවනේ මේක අන්තිමකොට අපිට කීප වතාවක් කියවන්න වෙනවා කවිදු ඔයාගේ try එක ගොඩක් හොඳයි right අපි ඇඳගෙන යනකොට බලමු entities ටික හරියට අඳුනගෙන තියෙනවා ඊළඟට attributes උත් සෑහෙන ප්‍රමාණයක් හොඳට ඇඳුනගෙන තියෙනවා හොඳයි අපි කරගෙන යනකොට බලමු ඔයගොල්ලෝ මාක් කරගන්න ඔයගලන්ගේ වැරදිච්ච තැන් රතු පෑනකින් මාක් කරගන්න right හරි මේකේ පළවෙනි වාක්‍යයේ ඉඳලා අපි යමු right right එතකොට මේකේ තියෙනවා the EST University has 3 faculties education science and information මේ වාක්‍යයෙන් මොකක්ද අපිට ගන්න පුළුවන් EST University මෙයා EST University කියන එක noun එකක් 3 faculties faculty කියන එක noun එකක් දැන් මේ මෙතන education science information කියලා කියන්නේ මොකක්ද ඕගොල්ලන්ගේ faculty වලට එන්න පුළුවන් නම් ඒ කියන්නේ ඕගොල්ලන්ගේ table එකක faculty කියලා තීරුවක් තිබුණොත් මේක නම් faculty කියලා තීරුවක් තිබුණොත් මෙතනට එන්න පුළුවන් නම් ටික තමයි ඔය කියලා තියෙන්නේ education science information කියලා තුන right එතකොට EST University has faculties ඒකෙන්ම ඔයගලන්ට පටන් ගන්න පුළුවන් right marking scheme එකේ මේ EST කියන එක තිබුණත් නැතත් ලකුණු දෙන්න කියලා තිබුණා මොකද මේ university එකට අදාළ database එක තමයි නිර්මාණය කරන්නේ right so EST කියන කෙනා relationship එක has faculties මේක ලියනකොට singular form වෙන්න ඕනේ faculties කියලා ලියන්න බෑ right එතකොට මේ faculty එකේ මේ education science information කියලා නම් ආවා. එතකොට ඒ කියන්නේ faculty name එක තමයි මේ තියෙන්නේ. නොකිය කියන්නේ name එකක් තියනවා කියන එක. හරි. ඔය කොටස තේරුණාද?
අපි ওই විදිහට කතා බහ කරගෙන යමු. ඔය කොටස තේරුණාද? right අනිත් අය හරි සර් හරි. right හරි right ඊළඟ කොටස each faculty can offer one or more degree programs ආයිසරයක් faculty නාමපදයක් ඒක already අපි absorb කරලා තියෙනවා can offer ඒක තමයි ක්‍රියාපදය one or more degree programs ඊළඟ නාමපදය ඒ වාක්‍යය ඇතුලේ තියෙනවා right එතකොට ක්‍රියාපදය මොකද්ද offer මේකේ ක්‍රියාපදය අපි ගත්තේ has එහෙනම් මේ වාක්‍ය අපිට හදන්න පුළුවන් කොහොමද faculty offer මොනවද degree programs එතකොට මේක singular වෙන්න ඕනේ degree program right ඒක ඇතුලේ තියෙනවා one to many දාගන්නත් තැනක් ඒක අපි ඊළඟට බලමු right ඊළඟ වාක්‍ය the faculty of education and faculty of science ආයෙත් කතා කරන්නේ මේ faculty එක ගැනමයි offer bachelor of education and bachelor of science degree programs respectively right ආයෙත් කතා කරන්නේ degree program එක ගැනමයි අපිට බොරි වෙන්න දෙයක් නැහැ අපි ඒක දැන් already අරගෙන තියෙන්නේ අපේ ER එක ඇතුළට ඊළඟට however the faculty of information technology offers 2 degree programs bachelor of science in information technology and bachelor of science in software right so මේ ඡේදය මෙන්න මෙතනට වෙනකම් හරි මෙතනින් පටන් අරන් මෙතනට වෙනකම් අපිට තියෙන්නේ කාඩිනැලිටි මැච් කරගන්න තියෙන දේවල් ටිකක් ඒක අපි තව ටිකකින් බලමු right ඔතන නෙවෙයි මෙතන right ඊළඟට at the time of registration students should pay the full degree program fee which may differ from one degree program to another at the time of registration students should pay the full degree program fee which may differ from one degree program to another මෙතන ඕගලන්ට අඳුන ගන්න පුළුවන් entity එකක් තියෙනවා student ඊළඟට degree program එකට pay කරනවා කියලා තියෙනවා right එතකොට අපිට මේක අල්ල ගන්න පුළුවන් විදි දෙකකින් එකක් තමයි student කියන කෙනා student කියන්නේ entity එකක් I degree program කියන්නේ entity එකක් මෙතන verbs දෙකක් තියෙනවා එකක් තමයි at the time of registration ඊළඟට තියෙනවා pay කියලා ඔය දෙකම කතා කරන්නේ student and degree program අතර තියෙන සම්බන්ධය පෙන්වන්න right එතකොට at the time of registration students should pay the full degree program fee which may differ from one degree program to another එතකොට මෙතන තව නාම පදයක් තියෙනවා fee කියලා නේද මම ඒක කොළ පාටින් රවුන්ඩ් කරනවා හේතුවක් ඇතුව රවුන්ඩ් කරන්න fee කියන්නේ තනියෙන් ඉන්න පුළුවන් කෙනෙක්ද නැත්තම් තව කෙනෙක් මත රඳාපවතින නැත්තම් වෙන කෙනෙක්ව විස්තර කරන දෙයක්ද fee එක කියලා කියන්නේ degree program එක විස්තර කරන දෙයක් degree program එකේ fee එක එතකොට ඒ කියන්නේ මෙයාගේ attribute එකක් තියෙනවා fee කියලා ඕක තේරුණාද
right. අනිත් අය තමයි අර දෙන්නයි කන්ෆර්ම් කරේ අනිත් කට්ටිය ෆී එක දාගත්ත හැටි තේරුණාද? right. දිනුක තේරුන්නේ නැහැ. හරි දිනුක අහගන්න. දිනුක මේ අපි කතා කර කර ඉන්නේ at the time of registration කියන තැන. මේක කියන්නේ register වෙනකොට ස්ටුඩන්ට් කෙනෙකුට ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකකට පේ කරන්න පුළුවන්. ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකකට අදාළ ගාස්තුව ෆී එක ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකකින් තව ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකකට වෙනස් වෙනවා කියන එක. එතකොට පුතේ මේකේ අපිට නාමපද හොයාගන්න පුළුවන් ස්ටුඩන්ට් කියන එක්කෙනා ඉන්නවා. ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් කියන එක්කෙනා ඉන්නවා. ෆී කියන එක්කෙනා ඉන්නවා. ක්‍රියාපද දෙකක් තියෙනවා. රෙජිස්ට්‍රේෂන් ලියාපදිංචි වීම කියලා තියෙනවා. පේ කියන එක තියෙනවා. එතකොට නාමපද තුන ස්ටුඩන්ට් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් ෆී කියන එකේ ස්ටුඩන්ට් ඇන්ඩ් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් කියන්නේ එන්ටිටිස් දෙකක් කියන එක අඳුනගෙන තියෙන්නේ. අපි ස්ටුඩන්ට් තාම දාලා නැහැ මෙතනට. එතකොට ෆී කියන එක ඒගොල්ලෝ කතා කරන්නේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකකට ෆී එක ගෙවන්න ඕනේ. ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකෙන් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට ෆී එක වෙනස් වෙනවා. එතකොට ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට අදාළ ලක්ෂණයක් නැත්නම් අදාළ ඇට්‍රිබියුට් එකක් තමයි අපි ෆී කියන එක සලකන්නේ. එයා වෙනම ඉන්න බෑ. ෆී කියන එකට වෙනම රඳා පවතින්න බෑ. එයා ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට අදාළ ලක්ෂණයක්. හරියට ස්ටුඩන්ට් කෙනෙක්ගේ නමක් වගේ. කවිත තේරුණාද? දිනුක තේරුණාද? right. හරි. right. ඉස්සරහට යමු. දැන් ඊළඟට අපිට ප්‍රශ්නයක් එනවා registration තියෙනවා. At a time of the registration, students should pay the full degree program fee which may differ from one degree program to another. pay කරනවා කියන ක්‍රියාපදය ඕගලන්ට අරගන්න පුළුවන් student pay for degree program කියලා. එහෙම නැත්නම් ඔයාලට ගන්න පුළුවන් student register for degree program කියලා. ඕකෙන් වඩාත්ම ගැලපෙන එක තමයි registration කියන එක. හේතුව pay කියන එක fee එකට specific. right? ඒක නිසා pay ගත්තත් ඔයගලන්ට ඔතනදී ලකුණු දෙන්න හැකියාවක් තියෙනවා. නමුත් වඩාත් හොඳ registration කියන එක. එහෙනම් අපි student and registration අතර එකක් හදා ගන්න පුළුවන්. register කියන එක තමයි ක්‍රියාපදය වෙන්නේ. මෙතන ඉන්නවා student register with degree program. ඕක තේරුණාද? ඒක පොඩක් ආයේ කියන්න ඒක තේරුන්නේ නැහැ. හරි දීලක ඔයාට දැන් මේ අපි කතා කරන වාක්‍ය පැහැදිලිනේ නේද? at the time of registration කියන එක. ඔව්. එතනදී කියලා තියෙන්නේ අපි සාමාන්‍ය අර්ථය ගත්තොත් ස්ටුඩන්ට් කෙනෙක් රෙජිස්ටර් වෙනකොට එයාට එක ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකකට පේ කරන්න පුළුවන්. right? ඔව්. එතකොට රෙජිස්ටර් වෙනකොට පේ කරනවා කියලා තියෙන්නේ. එතකොට ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් කියන entity එකයි ස්ටුඩන්ට් කියන entity එකයි අතර තියෙන සම්බන්ධය ඔයාට pay කියන එක පාවිච්චි කරලා දාන්නත් පුළුවන්. registration කියන එක පාවිච්චි කරලා දාන්නත් පුළුවන්. right? වඩා හොඳ relationship එක කියලා මම කිව්වේ registration කියන register වෙනවා කියන එක. මොකද pay කියන එක fee එකට අදාළව කතා කරන එකක් නේ. pay කියලා දැම්ම කියලා වැරදි දාන්නේ නැහැ. වැරදි දාන්න බෑ. නමුත් මෙතන වඩාත් ගැළපෙන දේ තමයි register කියලා දාන්නේ. තේරුණාද දීලක? ඒ කියන්නේ අපි මේ බලන්නේ entities දෙකක් අතර මොකද සම්බන්ධතාවක් හදාගන්නනේ, relationship එකක් හදාගන්නනේ. එතකොට මෙතන relationship හදන්න පුළුවන් ක්‍රම දෙකක් දීලා තියෙනවා. register වෙනවා කියන relationship එක ගන්නත් පුළුවන්, pay කරනවා කියන relationship එක ගන්නත් පුළුවන්. right? වඩා හොඳ register වෙනවා කියන එක. මොකද register වෙනවා කියලා කියන්නේ සම්පූර්ණ process එක නැත්නම් සම්පූර්ණ relationship එක.
pay කරනවා කියන්නේ relationship එකේ එක කොටසක්. හරි? තේරුණා? right. ඊළඟට ඔව්. faculty කියන එකට මං ඇදලා තියෙන විදිහට යටින් ඊතලේ දාලා has est දැම්මම ප්‍රශ්නයක් ඇද්ද? faculty has est ද? ඔව් දැන් සර් දාලා තියෙන ඒක තිරස්වලේ මං දාලා තියෙන ඒක ප්‍රශ්න නෑ. ඒක මොන විදිහට ඇඳුනද කියන එක අදාළ නෑ දීලක. ඔයාලට වෙන්න ඕනේ est හා faculty අතර relationship එකක් තියෙන එක විතරයි. එකම දේ මේවා cross වෙන්න බෑ. ඒ කියන්නේ මේ relationship මෙහෙම හරහට ඉරියවන්න බෑ. ඒක කරන්න එපා. ඒක standards වලට විරුද්ධයි. right? ඒක සර් offer වෙනුවට මං දාලා තියෙන දෙයට is having ගන්න බෑනේ. මට තේරුණා නෑ offer වෙනුවට is having කියන එක scenario එකේ තියෙනවද? faculty is having a degree program හරි එහෙම එකක් අල්ලග කියන්නේ සාමාන්‍යයෙන් මෙහෙමයි. අපි මෙතන කරන්නේ ER එකක් draw කරන එකනේ. ඒ කියන්නේ අවසානයේ tables ටික ගැනීමයි අපිට උවමනා වෙන්නේ. අපි අර මෙතන මේ අපේ exam එකේ තියෙන practice එක තමයි පුතේ ඡේදයේ දක්වලා තියෙන terms වලින්ම අඳින එක. right ඒක නිසා පොඩ්ඩක් ඒ කියන්නේ ඔයාලට දැන් offer කියලා එක තැනක තිබිලා is having කියලා තව තැනක තිබුණොත් දෙකෙන් කැමති එකක් ගත්තට ප්‍රශ්නයක් නැහැ. නේද? ඒ කියන්නේ practicalම scenario එක කතා කරොත් ඔය relationship එකට අර්ථවත් නමක් තමයි තියෙන්න ඕනේ. නැතුව scenario එකේ තියෙන නමක් නෙවෙයි. නමුත් අපි අර exam එකේ practice කරන විදිහක් තියෙනවනේ. ඒකයි මම අර ඡේදයෙන් මේක අරගෙන තියෙන්නේ. මොකද exam එකේ උත්තර ලියන එක practice කරලා තියෙන්නේ එහෙම. හරි? right. එතකොට ඔන්න අපි ඒකත් විසඳගත්තා. මෙතනට වෙනකන් දැන් හරි. මේ differ one program to another. ඊළඟට මෙන්න මෙතනින් පටන් ගන්නවා. A student can enroll in only one degree program at a time. පේනවද? ඔයගලන්ට register වෙනුවට ගන්න පුළුවන් තව verb එකක් තියෙනවා. enroll. එතකොට verbs තුනක් හම්බුණා අපිට නේද? මෙතන කියලා තියෙනවා enroll. A student can enroll in only one degree program. දැන් එයාව අපිට මෙතනට ගාව ගන්න අවශ්‍ය නැහැ. අපි register කියන එක පාවිච්චි කරලා තියෙනවා. ඒතර මෙතන ඔයගලන්ට ගන්න හැකියාව තිබ්බා. pay කියන එක ගන්න පුළුවන්කම තිබ්බා. enroll කියන එක ගන්න පුළුවන්කම තිබුණා. register වෙනුවට. right? ඊළඟට කියලා තියෙනවා degree program has two types of course unit. අන්න තව එකක්. degree program එක නාමපදයක්. course unit තව නාමපදයක්. right? compulsory and optional. A course unit can be available in more than one degree program. හරි. ඒ කියන්නේ one to many එක දීලා මෙතන තියෙනවා දේවල් දෙකක් කතා කරලා degree program course unit. degree program එකට course units තියෙනවා. right? එතකොට ඕගලන්ට degree program එක ගාවින් තව course unit කියලා වෙනම එකක් අරගන්න වෙනවා. මට එතකොට මේ scenario එක චුට්ටක් උඩට shift කරන්න වෙනවා. right? මම පොඩ්ඩක් උඩට shift කරලා අඳින්නම්. degree program has course unit. right? එතකොට ඒ කියන වාක්‍යයත් අපි විසඳගත්තා. degree program has two types of course unit. ඒ කියන්නේ course unit කීපයක් තියෙනවා. ඒක one to many වලට අපිට අදාළ වෙන දෙයක්. right? මුලින්ම අපි relationship ටික කොට දාගෙන ඉමු. compulsory and optional. එතකොට මේ compulsory and optional කියලා කියන්නේ අර course unit එකේට අදාළව තියෙන types වල නම්. compulsory type එක තියෙනවා, optional type එක තියෙනවා. අර අපි කලින් කතා කරා වගේ faculty name වගේ course unit එකකටත් ඒ කියන්නේ type එකක් තියෙනවා. මේ type එක තමයි compulsory එහෙමත් නැත්නම් optional කියලා අපි කියන්නේ. හරි. ඔතනට වෙනකන් තේරුණාද? තේරුණාද සර්? හරි. good. හරි. ඉස්සරහට යන්න.
ඊළඟට කියලා තියෙනවා a course unit can be available රන්දිස තනියෙන් කරද්දී අමාරු වෙන්නේ ප්‍රැක්ටිස් එක නැතිකමට. ඒක නිසා මේක බලාගෙන කරලා තනියෙන් කරන්න අමතක වුණොත් වීඩියෝ එක මම දානවනේ රිෆර් කරන්න ආයෙ කරන්න බලන්න. රයිට් ප්‍රැක්ටිස් එක තමයි පුතේ එතන ඕනේ. තාම ඔයගොල්ලෝ මේ පටන් ගන්නවනේ මේ දෙවෙනි ER එක ඔයගොල්ලෝ අඳින්නේ. රයිට් ඒක ගැන වරි වෙන්න එපා. ඒක ප්‍රැක්ටිස් එකෙන් හදාගමු. රයිට් දැනට concept එක තේරුම් ගන්න. මෙහෙමයි වැඩේ ගොඩ දාගන්න කියන එක. එකින් එක ගලවගන්නේ කොහොමද කියන එක. රයිට් හරි. ඊළඟට කියලා තියෙනවා a course unit can be available in more than one degree program. නැවත වතාවක් one to many එකක් කතා කරගන්නයි ඒක තියෙන්නේ. ඊළඟට මෙතන EST University has many lecturers. මෙන්න තියෙනවා තව relationship එකක්. EST University many lecturers. මොකද්ද verb එක? has. මෙතනත් තිබුණේ has කියන verb එකම තමයි. එහෙනම් EST කියන එක පැත්තෙන් ගන්න පුළුවන් has. මේක ටිකක් වෙලා අඳිනකොට ඕගලන්ට මේ කතාවක ගැටලුවක් ලියා ගන්න එක මේ කරන්නේ. lecture. Right? ඊට පස්සේ කියලා තියෙනවා a lecturer can be assigned to one or more course units. අන්න තියෙනවා තව relationship එකක්. lecturer can be assigned to one or more course units. මේ තියෙන්නේ assigned to can be assigned to. ඔක තමයි verb එක වෙන්නේ. මෙතනින් assign කියලා verb එක ගන්න පුළුවන් course unit එක connect කරන්න පුළුවන්. හරි. ඔතනට වෙනකන් තේරුණාද? right Anita sir ඔව් දීලක sir lecturer එක connect කරන්නේ student නෙමෙයි. දීලක අපි දැන් මේ අපේ සිනාරියෝ එකේ තියෙන දේනේ අපි ලියාගෙන යන්නේ. එතකොට ලෙක්චරර් සමහරලාට ඉස්සරහදී මම තව කීපයක් ගැන කතා කරන්න තියෙනවනේ. එතනදී ස්ටුඩන්ට් කනෙක්ට් වීමේ හැකියාවක් තියෙනවා. නමුත් මේ දැනට තියෙන මේ සිනාරියෝ එකේ හැටියට මේක කියලා තියෙන්නේ a lecturer can be assigned to one or more course unit කියලානේ. එතකොට එතන කතා වෙන්නේ කවුද? lecturer and course unit කියන entities දෙක. මෙතනදී පුතේ practical scenario ඔලුවට දාගන්න යන්න එපා. lecturer and student දාව practical scenario එකක් තියෙන්න පුළුවන්. නමුත් අපි අඳින්න ඕනේ විභාගයේදී scenario මේ මෙතන අපිට විස්තර කරලා තියෙන scenario එකට අදාළව. හරි සර් හරි. තේරුණා? right. ඒතර lecturer and course unit. අනිත් කට්ටිය මොකද මට දෙන්නයි confirm කරේ. confirmation එක ඕනේ නැත්නම් වැඩේ හරියට කෙරෙන්නේ නැහැ. right. හරි right. ඊළඟට ඉස්සරහට යන්න. a course unit can be assigned to one or more lecturers. ඒක අර one to many එකට මේව කළා තින් දැන් අපි course unit එකයි lecturer වයි සම්බන්ධ කරගෙන තියෙන්නේ. number of hours allocated for a course unit is distributed among the assigned lecturers when more than one lecturer is assigned to a course unit. ඔන්න ඔතන ළමයි පටල ගත්ත දැන. මෙතන කියලා තියෙන එක පරිස්සමට කියවන්න. number of hours නාම පදයක් number of hours allocated for a course unit. ඒ කියන්නේ course unit එක විස්තර කිරීමක් මේ කරන්නේ. course unit එකට වෙන් කරලා තියෙන පැය ගණන. is distributed among assigned lecturers when more than one lecturer is assigned to a course unit. ඒ කියන්නේ එක course unit එකක් lecturers ලා කීප දෙනෙක් කරනවා නම් ඒ lecturers ලා කීප දෙනා අතරේ අර course unit එකට තියෙන පැය ගණන බෙදලා දීලා තියෙනවා. උදාහරණයක් විදිහට course එකක් පැය 30ක course එකක් නම් තියෙන්නේ. පැය 30කින් අවසන් කරන්න ඕන course එකක් lecturers ලා 3 දෙනෙක් කරනවා නම් එක්කෙනෙකුට පැය 5ක් තව එක්කෙනෙකුට පැය 10ක්
තවත් එක්කෙනෙකුට පැය 15ක් විදිහට බෙදලා දෙන්න පුළුවන්. ඔතන හැංගිලා කතා කරන ඇට්‍රිබියුට්ස් දෙකක් තියෙනවා. එකක් තමයි කෝස් එකකට පැය ගාණක් තියෙනවා කියන එක. ඒක කෝස් යුනිට් එකට අයිති දෙයක්. මෙයාට තියෙනවා number of hours කියලා එකක්. කෝස් යුනිට් එකට. ඒක කෝස් එකට. කෝස් එකෙන් කෝස් එකට තියෙන පැය ගාණක්. ඒකට assign කරලා තියෙන lecturers-ලට මේ පැය ගාණ බෙදලා දීලා තියෙනවා කියලා කිව්වම ඒ කියන්නේ කෝස් එකකට lecturer කෙනෙකුට තියෙන පැය ගාණ. කෝස් යුනිට් එකක් සඳහා lecturer කෙනෙකුට උගන්වන්න තියෙන පැය ගාණ. right? ඒක කතා කරනකොට entities දෙකක් ගැන කතා වෙනවා. නේද? Course unit is distributed among assigned lecturers when more than one lecturer is assigned to a course. right? එතකොට මේ පැය ගණන lecturers ලා අතරේ බෙදලා දීලා තියෙනකොට ඒ බෙදලා දීලා තියෙන පැය ගාන අපිට කතා කරන්න වෙන්නේ lecturer කෙනෙක් සඳහා course unit එකකට දීලා තියෙන පැය ගාන. එතකොට අන්න ඒ පැය ගාන එන්නේ මෙන්න මෙතනට. මේකට අපි assigned hours කියලා කියන්න පුළුවන්. ඕක තේරුණාද? right. දැනතු ප්‍රශ්න කරන්නේ නැහැ තනියම. හරි. right. එතකොට අපි සම්පූර්ණ සිනාරියෝ එක කියවලා දේවල් ටික assign කරගෙන තියෙනවා. right? assign hours හරි, number of hours හරි, name ඔය දේවල් ටික හරි. දැන් අපි ආයෙසරයක් කියවලා බලන්න ඕනේ මොනවාද අපිට මිස් වෙලා තියෙන්නේ කියන එක. හරි, මුලින්ම බලන්න ඕගොල්ලන්ගේ මිස් වෙලා තියෙන relationships ටික මිස් වෙලා තියෙන ඒවා හරියට ඇඳ ගන්න. රතු පෑනකින් ඇඳ ගන්න සහ ඕගොල්ලන්ගේ සිනාරියෝ එකේ මේ මම අර අන්ඩර්ලයින් කරගත්ත විදිහට කොහොමද මේ ටික අරගත්තේ කියන එක. කරගත්තේ කියන එක හරියට මැනේජ් කරගන්න. ඒ කියන්නේ බලා ගන්න කොහොමද කියලා. දැන් අන්ඩර්ලයින් කරලා බලන්න. විදිහක් නැහැනේ, hard copy එකක් නැහැනේ. so කොහොමද මේ වැඩේ කරගත්තේ කියන එක තමයි මැනේජ් කරගන්න ඕනේ. හරි. මේ ටික ලින්ක් වෙලා තිබුණ නැති කට්ටිය හරි දේවල් වලට හරි දාගන්න. වැරදි ටික රතු පෑනකින් හදාගන්න. right? විනාඩි 2ක් දෙන්නම් ඔය වැඩේ බලා ගන්න. මට ඉවර නම් ඉවරයි කියලා ඉන්ඩිකේට් කරන්න ළමයි chat එකේ දාන්න. හරි, එක්කෙනෙක් ඉවරයි. right, දෙන්නෙක් ඉවරයි, තුන් දෙනෙක් ඉවරයි. හරි, 4 දෙනෙක් ඉවරයි.
right. Hari, great. ඉස්සරහට යන්න. හරි. දැන් මේක මැච් කරගමු 1 to 1 1 to many කොහොමද මැච් කරගන්නේ කියලා. ඔන්න මුලින් ඉඳලා ආයෙ කියවනවා. ඒකයි මම කිව්වේ මේක කතා බහ කරලා ඒ කියන්නේ අපිට කීප වතාවක් කියවන්න වෙනවා 1 to 1 ද 1 to many ද කියන එක මැනේජ් කරගන්න. right මම දැන් මේ අන්ඩර්ලයින් කරලා තියෙන ටික පොඩ්ඩක් මකනවා. මොකද ඒක තිබ්බොත් අපිට අනිත් වැඩේ කරගන්න බැරි වෙන නිසා. හරි. දැන් මුලින් ඉඳලා බලනවා. EST University has 3 faculties. ඔන්න එහෙනම් දැන් මේක පැන්සලෙන් කරන්න ඕන වැඩේ මම මේ කියන්නේ. ෆයිනල් එකනේ අපි අර හරි විදිහට ලියනවා කියලා කිව්වා. ඔනවා පැන්සලෙන් කරන්න ඕන දේ රතු පෑනෙන් කරනවා, right? EST University has 3 faculties. පැහැදිලිවම කියනවා එක යුනිවර්සිටි එකකට faculty ගොඩක් තියෙනවා. තාම මේ පැත්තට විතරයි අපි මේ කතා කරන්නේ. right? ඕක අනිත් පැත්තට කතා කරලා නැහැ මේකේ. ඒව තමයි අපි assumptions විදිහට ගන්නවා. Each faculty can offer one or more degree programs. Faculty එකට one or more degree programs. එක faculty එකකට degree programs ගොඩක් තියෙනවා. එක පැත්තකට කතා කරේ. Right? The Faculty of Education and Faculty of Science offers Bachelor of Education ඒ කියන්නේ degree programs ගැන කියලා තියෙනවා. එතනදී අපිට මේ 1 to many එකට අදාළත්වයක් කරගන්න දෙයක් නැහැ. ඒක කියලා තියෙන්නේ Faculty of Science එකයි Faculty of Education එකයි එක degree program එක ගන්න දෙනකොට Faculty of Information Technology degree programs දෙකක් offer කරනවා කියලා. කියන්නේ මෙතන ඉඳලා මෙන්න මෙතනට කතා කරලා තියෙන්නේ ඒගොල්ලෝ offer කරන degree programs ගැන. ඒතර ඒ ගැන කලින් උඩ අපිට කියලා තියෙනවා. sorry මෙතනට නෙමෙයි තව ඉස්සරහට යනවා නේද? මෙන්න මෙතනට වෙනකම් කතා කරන්නේ ඔය රිවෝඩ් කරන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් ගැන අවෝඩ් කරන right එතකොට ඒක කෙටියෙන් මෙතන කියලා තියෙනවා each faculty can offer one or more degree programs කියලා right ඊළඟට එතනින් ඉස්සරහට කියනවා at the time of registration students should pay full degree program fee which may differ from one degree program to another. When a method a student can enroll in only one degree program at a time. A student can enroll one degree program at a time. May side dekata 1 to 1. right මම මේක වඩාත් අර්ථවත් ඔයගලන්ට මෙතන දැම්ම නම් මොකද අපි ෆයිනල් එක අර දෙපැත්තේ ලියමු right මේ පැත්තට මෙහා 1 to many right මේ පැත්තට 1 to 1 හරි මේ කරපු දේවල් ටික තේරුණාද කන්ෆර්මේෂන් එකක් දෙන්න අපි මෙතනට වෙනකන් කියමු මෙන්න මේ පොයින්ට් එකට වෙනකන් කියමු right great හරි ඊළඟට a degree program has two type of course units පැහැදිලිවම කියලා තියෙනවා ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට කෝස් යුනිට් දෙකක් තියෙනවා. එහෙනම් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකයි කෝස් යුනිට් එකයි අතර මේ පැත්තට කතා කරනකොට එක ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට කෝස් යුනිට් කීපයක් තියෙනවා. පැහැදිලිවම කියලා තියෙන දෙයක්. compulsory and optional ඒව තමයි type එක. A course unit can be available in more than one degree program. Course unit can be available more than one degree program. අනිත් පැත්තට කියලා තියෙනවා. පේනවද දෙපැත්තටම කතා කරපු එක තැනක් ඒක. කියන්නේ මේගොල්ලෝ මේ පැත්තට යනකොට a course unit can be available in many degree program. ඔන්න many to many එකක් හොයාගන්න තියෙන තැනක්. right අපි අන්තිමට ඒ ටික ෆයිනල් කරමු.
ඊළඟට කියලා තියෙනවා EST University has many lecturers. පැහැදිලිවම කියලා තියෙනවා lecturers ගේ පැත්තට. මේ පැත්තට EST University එකට lecturers ලා ගොඩක් ඉන්නවා. A lecturer can be assigned to one or more course unit. A lecturer can be assigned one or more course units. ඊළඟට කියලා තියෙනවා one or more course unit. A course unit can be assigned to one or more lecturers. ආයෙත් එයාගේ අනිත් පැත්තත් කියලා තියෙනවා. One course unit can be assigned to one or more lecturers. Right? ඊට පස්සේ කියලා තියෙනවා number of hours allocated for a course unit is distributed among assigned lecturers when one මේ දීලා තියෙන්නේ අර assign hours එකයි number of hours එකයි figure out කරගන්න. ඔබලා මෙතනින් ගන්න වෙන මොනවා හරි තියෙනවද කියලා? Number of hours allocated for a course unit is distributed among assigned lecturers when more than one lecturer is assigned to a course unit. Each faculty, degree program, course unit, lecturer and student uniquely identified by faculty ID, degree ID, course ID, lecturer ID and student ID. මෙතන අපිට මගහැරිච්ච attributes ටිකක් තියෙනවා. Faculty ID, degree ID, course ID, lecturer ID and student ID. ඒ ටික අපි අදාළ තැන් වලට දාගන්න ඕනේ. Right? එතකොට faculty එකට එනවා faculty ID. ඊළඟට course එකට එනවා course ID. lecturer ට එනවා lecturer ID. student ට එනවා student ID. මේවා underline වෙන්න ඕනේ. degree එකට එනවා degree ID. දැන් අපි cardinalities ටික solve out කරගමු. හරි. මේ කතා කරපු දේවල් ටික ඕකේද? තේරුණාද? Right. හරි අපි කොහොමද මේ ටික figure out කරගන්නේ? මම ඒක කොළ පාටින් දානවා. අපිට clearly කියන්න පුළුවන් තැන් තියෙනවා. degree program and course unit අතර many to many. කැමැති පැත්තකට m දාන්න. කැමැති පැත්තකට n දාන්න. many to many. lecturer and course unit අතර කැමැති පැත්තකට n දාන්න. කැමැති පැත්තකට n දාන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. right? ඊළඟට මේ අනිත් තැන් තුන අපිට assumption එක යන්න වෙන්නේ. මොකද එක පැත්තක් විතරයි ඒගොල්ලෝ විස්තර කරලා තියෙන්නේ. අනිත් පැත්ත ඕගොල්ලෝ practically හිතලා දැම්මට කමක් නැහැ. එතකොට assumptions ලියන්න වෙනවා 4 තැනක්. EST and faculty අතර, EST and lecturer අතර, faculty and degree program අතර, ඊළඟට degree program and student අතර. right? මම assume කරනවා EST and faculty අතර එක යුනිවර්සිටි එකකට ෆැකල්ටි ගොඩක් තියෙනවා. මේ එක ෆැකල්ටි එකට තියෙන එක යුනිවර්සිටි එකයි ප්‍රැක්ටිකල් විදිහ. right? එක ෆැකල්ටි එකකට තියෙන්නේ එක යුනිවර්සිටි එකයි. EST and lecturers අතර මේ පැත්තට එක lecturer කෙනෙක් වැඩ කරන්නේ එක යුනිවර්සිටි එකක. මගේ assumptions. faculty and degree program අතර එක faculty එකකට degree programs ගොඩක් තියෙනවා. එක degree program එකක් තියෙන්නේ එක faculty එකකට විතරයි. right? student and degree program අතර එක student කෙනෙකුට enroll වෙන්න පුළුවන් එක degree program එකකට.
හැබැයි එක ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක මම assume කරනවා ස්ටුඩන්ට්ස් ලා ගොඩක් ඉන්නවා කියලා practical situation එක right එහෙම අරගත්තම මට ESTN faculty අතර final cardinality එක 1 to many කියලා දාන්න පුළුවන් faculty and degree program අතර final cardinality එක 1 to many කියලා දාන්න පුළුවන් degree program and student අතර final cardinality එක degree program පැත්ත warm student පැත්ත many කියලා දාන්න පුළුවන් EST and lecturer අතර EST පැත්ත 1 lecturer පැත්ත many කියලා දාන්න පුළුවන් එතකොට final cardinalities වැටලා තියෙන විදිය ඔයගලන්ට පේනව නේද මේ මම රවුන්ඩ් කරන්නේ final cardinalities ටික ඔයගොල්ලෝ ඩයග්‍රෑම් එකේ රවුන්ඩ් කරන්න ඕනේ නැහැ රවුන්ඩ් කරොත් වැරදි ඔයගලන්ට මේක ක්ලියර් වෙන්නයි මම මෙතන රවුන්ඩ් කරන්නේ හරි පැහැදිලිද රානුදි අතීස්වා ප්‍රශ්නයක්ද පුතේ කියන රන්දි right okay හරි වෙච්ච දේ පැහැදිලිද ළමයි right හරි මට දෙන්නෙක් කන්ෆර්ම් කරා අනිත් කට්ටිය right good හරි එතකොට ලියා ගන්න අවශ්‍ය කට්ටිය ලියා ගන්න ලියාගෙන ඉවරයි ඉන්නවා නම් ඩිස්කනෙක්ට් වෙන්න පුළුවන් no problem right ER ගාන කියලා කියන්නේ ඔහොම එකක් ඕගොල්ලෝ 2000 ඊළඟ දවසේ අපි normalization එක තව එකක් try කරලා බලනවා ඒක ලේසි ගානක් right ඒ වෙලාවේ අපි දැන් මේක හොඳට විස්තරාත්මකව කතා කරපු නිසා ඒක ඕගොල්ලන්ට try කරලා බලන්න පුළුවන් ඊළඟ දවසේ අපි normalization එක ඔය එකක් try කරලා බලමු ඕක හිමින් හුරු වෙන්න ඕනේ right then normalization කියලා කියන්නේ 2019 2018 2020 කියන papers තුනේ half අහපු ගානක් ඒ කියන්නේ 2018ට වෙනකම් 17ට වෙනකම් ER ගාන ඔය වගේ තනි ගානක් ආවේ 18 19 20 දී ඒක වෙනස් වුණා ER එක පොඩි වුණා normalization පැත්තත් ඒකට එකතු වුණා ඒක නිසා ඒක වෙන විදිහ ගැනත් ඊළඟ දවසේ කතා කරලා යන්න ඕනේ මේක හරි විදිහට ලියා ගන්න ඉවර වෙච්ච කට්ටියට ඩිස්කනෙක්ට් වෙන්න පුළුවන් right ඔය ලබන සතියේ මේ වෙලාවට හම්බෙමු අපි හිතමු බොහොම ඉක්මනට හම්බ වෙන්න පුළුවන් වෙයි කියලා අපිට ෆිසිකලි right හරි ළමයි ඔක ලියා ගන්න අවශ්‍ය කට්ටිය ලියා ගන්න අනිත් අය ඩිස්කනෙක්ට් වෙන්න පුළුවන් right thank you very much එනවා මම අදට සෙෂන් එක මෙතනින් නතර කරනවා right thank you very much කට්ටියට රන් දිස ඉවර වුණාම කියන්න මම ෂෙයාරින් අතර කරනවා right හරි රන් දිස මම එනම් මීට් එක එන්ඩ් කරනවා right